තුන්වැනි පරිච්ඡේදය තුම්පනේ අවට. පළමු කොටස. නොවැම්බර් මාසයේ මම යලිත් කොබ්බෑකඩුවේ පිහිල්ලේ ගෙදරට ඇවිත් සිටියෙමි. කේරළයේ කඳුකරේදී මා සොයාගත්තේ මනස විවර කරන සුළු විය. මාලද අත්දැකීම් සිතේ පළපදියන් නොවූ අමතක කළ නොහැකි දේවිය. එහෙත් මගේ සෙවිල්ලෙහි නිමාවක් නොවිය. ත්‍රිවන්ද්‍රම්හි බෞද්ධ පන්සලේ විසූ ධම්මරතන හිමියන්ගේ උදව්වෙන් මම වාරාණසී පන්සලේ හිමිනමක් හඳුනාගෙන එහි ගියෙමි. සති කීපයක් තිස්සේ මම ගංගානම් ගම් යුරේ ගාත් අතර රහුල්ව සෙව්වෙමි. එවැන්නෙක් මට සොයාගත නොහැකි විය. සිරුරු පුරා අලුතවරාගත් නිර්වත් සාධූන් අතර මා කෙසේ රහුල් කෙනෙක් සොයන්නද? තවද රහුල් දැන් රහුල් නොවේ. ඇතැම් විට ඔහු තම ඇඳුම් පැළඳුම් සේම රහුල් යන නාමයද බැහැර කරන්නට ඇත. හෙතෙම මෝක්ෂය සොයාගත්තා නම් තව දුරටත් ඔහුට මේ කිසිම බැඳීමක් සෙවීමක් නොවේ. මා සොයා යන්නේ මිරිඟුවක්ම නොවේද? ගංගානම් ගඟබඩ මාදුටු දසුන් සියල්ල මෙතැනදී විස්තර කිරීම අවශ්‍යතාවයක් නොවේ. එහෙත් බිනෝයි කී පරිදි ගංජා දුමෙන් වෙනත් ලෝකට පාවී ගිය සාදුවරින් මම දෑසින් දුටුවෙමි. මනසෙහි වෙනත් තලයකට යාම මෝක්ෂයක් නොවේ. ක්ෂය කළ යුත්තේ මෝහයයි. මෝක්ෂය කියන්නේ එයයි. මෝහය තුරන් කිරීමයි. ගංදියෙහි බැස පෞසෝදා හැරිය සියලු දෙනා ලබන්නේ තාවකාලික වූ මානසික හා ශාරීරික සුවයක්ම නොවේද? ඉල්මාසේ මා පෙරලා ලංකාවට පැමිණියේ කඳුකරයේ දින කීපයක් විවේකගෙන යලි ඇමරිකා එක්සත් ජනපදයට යන අදහසිනි. මේ වතාවේද මම කොළඹින් රියක් කුලියටගෙන නුවර ආවෙමි. මා පිහිල්ලේ ගෙදරට ලං වන විට බොහෝ දේ වී තිබෙන. අනෙක් හැමදෙන නින්දට ගියද රතුමැණිකාත් වීරසිරිත් මායනතෙක් දැස් දල්වාගෙන ඉදිරි පිලේ බලා සිටිය. අප්පොට කෑම හදලා වහලා තිබ්බා. රතුමැණිකා කීවාය. මට නම් දැන් බඩගිනි නෑ මහන්සි. මාන්සි වැඩිකමට බඩගිනි දැනෙන්නෙත් නැත්තේ. කොයිකටත් උණු වතුරෙන් ඇඟ හොදගෙන තවාගෙන ටිකක් කමු. කී රතුමැණිකා මා වෙනුවෙන් වතුර රත් කරන්නට යයි වීරසිරිට කීවාය. මා කාමරයට ගොස් ඇඳුම් මාරු කර සරමක් හැඳගෙන එන විට වීරසිරි මා වෙනුවෙන් මැදමිදුලේ වතුර කල්දේරමක් උණු කරමින් සිටියේය. අනුතුරු ඔහුෙයින් බාල්දිය මට නාන කාමරයට ගෙනවුත් දුන්නේය. මම ඇල් වතුරට කලවම් කරගෙන පදමට උණුසුම ඇති දියෙන් සැනහුණෙමි. අප්පෝ එනකල් නොවී සිල්ලේ බලන් හිටිය අත්තම්මා. රතුමැණිකා කීවේ මා කෑම ගනිද්දීය. උන් දැ දොඩලා බුදියෙන්ට ගියා. වීරසිරි සිනාසුනේ. දැන් හුඟක්ම රෑ වුණා නොවෑ. අප්පෝ කීයට හරියා දෙනවා කීව නිසා අපිට නම් නින්ද ගියේම නැහැ. අප්පෝ ගිය කාරණේ ඉෂ්ට වුණාද? රතුමැණිකා විපරම් කළාය. තරමක් දුරට මම කීවෙමි. පස්සේ වැරියවෝ කතා කරන්නට වීරසිරි කීවේ. දැන් හොඳටම මහන්සි ඇති. ගමන් මහන්සි නම් තමා. හෙට කියමු. වෙහෙස නිසා මම දැඩි නින්දකට වැටුනෙමි. පිහිල්ලේ ගෙදර කාමරයේ හුරුපුරුදු සුවඳ මැද මම දහවල් වෙනතුරු නිදාගත්තෙමි. මා පසුවදා අවදි වූයේ මිදුලෙහි සංකත් රන්තිකත් සෙල්ලම් කරමින් කෑගසද්දීය. කවුළුවෙන් බැලූ මට ඔවුන් අඹෑට පනිනු පෙනුනි. පිටත මී ගසෙහි පිපුණු මීමල්වල සුවඳ කාමරයට ගලා ආවේය. එයින් ඔබ්බෙහි බුත්සරණ ගාලෙහි රතුවට මල් පිපී තිබිනි. කොළුවන් දෙදෙනා කිසිම වගක් නැතිව සෙල්ලම් කරනු මද වේලාවක් බලා සිටි මට ඔවුන්ගේ ඒ නිදහස් කෙලිලොල් බව හදවතටම දැනුනි. ඔවුන් වෙත වූයේ නියම ප්‍රීතියකි. හීන් නදී පිටත කතා කරනු ඇසිනි. ඈ උස් හඬින් කතා කළේ මා අවදි කරන්නමද? මගෙන් තොරතුරු අසන්නට ඈ පුලපුලා ඇති. මා කෑම මේසේ වෙතට එන විට මගේ තොරතුරු අසන්ට සිටියේ ඈ හා රතුමැණිකා පමණි. අප්පු මාමා පන්සලට ගොසිනි. වීරසිරි වත්තේ වැඩට ගොසිනි. මගේ ගමන් තොරතුරු වලටත් වඩා ගැහැණුන් දෙදෙනාට අවශ්‍ය වූයේ
රහුල් සෙවීමේ තොරතුරුයි. අහම්බෙන් මෙන් මා කඳුකරේ මන්දිරේ සොයා ගැනීම ඔවුන් සතුටට පත් කළද අනතුරුව රහුල් ආගියාතක් නැති බව ඇසීම පසුතැවිල්ලට කාරණා විය. හීන් නදී නිකටට අත්ගසා ගත්තාය. දෙදෙනාම සිටියේ කෑම කාමරයේ මුල්ලක බිම හිඳගෙනයි. රතුමැණිකා එක්වන්ම නැගිට්ටාය. සෙබිල්ලේ කෙලවරක් නෑ නේද අප්පෝ? අපි යනතන් කොහේ කියලා සොයන්ටද නේද? වැලි කැට වාගෙන නේද අප්පෝ? හීන් නදී ඊට වැඩි යමක් එකතු කළාය. අපිව සොයා ගන්නට ඕන. ඒක තමයි ලොකුම දේ. මාදුට සිහිනේ මට ඇසුණ දේ මම කීවෙමි. ඒක හැබෑව. හීන් නදී හුන්තනින් නැගිට්ටාය. අප්පෝ දැන් ඉතින් මොකද කරන්නේ? අද මං බණ්ඩාර හාමුදුරු බලන් පන්සලට යනවා හවස් වෙලා. අද දවල්ට අපි ගෙදරින් දානේ අරන් යනවා. අප්පෝ එනවනම්? නෑ මං පස්සේ යන්නම්. අද උදේ බණ්ඩාර හාමුදුරුවෝ පිණ්ඩ පාතේ වඩිනවා දැක්කා. හීන් නදී රහසින් මෙන් කීවාය. සමහර දාට අපි හීල ගේනවට කැමති නෑ. ගෙන් ගෙට යනවා. බුදු හාමුදුරුවෝ වැඩිය වාගේ. සමහර දාට උදේකට ගෙදරකට දාන්ට වඩිනවා. හැම ගෙදරකටම යන්නේ නෑ අප්පෝ දන්නවනේ. හීන් නදී හීන් හිනාවක් පෑවාය. කුලගෙයින් කුලගෙයට විතරයි. මේ කතාව මා අසා තිබුණද මම ඒ ඔස්සේ තරම් නොසිතුවෙමි. මල්වතු සියම් නිකායේ හිමි නමක් උදේ හීල් දානයකට ගෙදරකට වැඩියා නම් ඒ මහ ගෙදරකට පමණි. නැත්නම් හීල වැළඳීම පන්සලේමය. පිඬුසිගා වඩින විට නම් මග තොටේ ඕනෑම ගේක දොරකඩ නතර වෙයි. ටික් අයියා උද තවම මේ පරණ කුලසිරිත් රකින්න බව හීන් නදී එසේ නොකියා කීවාය. කුලගෙයින් කුලගේට යයි ඈ කීවේ මහණ වුවද කුලය බලපාන බව කියන න්‍යායනි. අප්පෝ ඉතින් අද විවේක ගන්ට සෙවිල්ල ඉවරයි නොවැ. හීන් නදී කියද්දී සෙවිල්ල ඉවර නැතෑ කියන්ට සිතුනද මම මෝපියා සිටියමි. මං අර කොබ්බැකඩුව බලව්ව පාත ඩෙනිස් මහත්තයා හම්බුවෙන්ට යනවා. එයාගේ කේරළේ යාළුවා මට දෙන්න කියලා මුණ්ඩු වගේක් දුන්නා. මුණ්ඩු? ඔව් එහෙ සරම් වාගයක්. එහෙ සරමට කියන්නේ මුණ්ඩු කියලා. මාකී කතාව වසා හීන් නදී අතකින් ලුඹුකට වසා සිනාසුනාය. මුණ්ඩු? ඈ මුළුතන්ගේ අතට යමින් කියනු මට ඇසුනි. මගේ ගමනත් මා සිතූ තරම් ඉක්මන් නොවිය. පාතරාසෙන් පසු කාමරයට වැදුණු මම යලිත් සුව නින්දකට වැටුණෙමි. මේ නින්දේදී මම සිහිනයක රඝුල් රඝුවංශ අත්තා දුටුවෙමි. කඳු පාමුල නොගැඹුරු දිය දහරක් ඇති තැනක ගස් සෙවණක මේ දෙදෙනා පයින් ඇවිදවුත් අතට අත දී කතා කරන්නට වූහ. දෙදෙනාගේම මුහුණුවර හැඩරුව මට පෙනුනේ ඒකාකාරවය. දෙදෙනාම සිටියේ මැදිවියේය. අනතුරුව දෙදෙනා බදා වැළඳ කෙමෙන් එක් අයෙකු බවට පත්විය. මා එක්වනම අවදි වූයේ පිටත සිනා හඬක් අසමිනි. මහහඬින් සිනාසුනේ සංක හා රන්දිකය. ඔවුන් තවමත් පිටත මිදුලේ සෙල්ලමක යෙදී සිටියහ. ඔවුන් කෙලිදෙලෙන් ගත කරනේ සමනල දිවිය කෙතරම් සැහැල්ලුද පිවිතුරුද. මගේ මනසේ ඇති ව්‍යාකූලත්වය ඔවුන් වෙත නොවේ. මාමෙන් භවසෙවීමක් ඔවුන් වෙත නොවේ. මා ඩෙනිස් දකින්නට ගියේ හවස් වෙලාය. ඒ යන විට සංකත් රන්දිකත් මා පස්සෙන් වැටුණාහ. මා ඩෙනිස්ගේ ගේ අතට යන විට දරු දෙදෙනා නාමල් ගසින් සෙවන ලද තිරුවාන ගල් ඇතුළු ගල් ඇලි අත ඇදීවට ගියහ. අපි මෙතන සෙල්ලම් කරනවා සංක කෑගසා කීවේය. මා ඩෙනිස්ගේ ගෙදරට ලං වන විට එහි පිල් කඩින් නැගී මා අතට ඇවිද ආවේ දෝතුය. අමුඩ කෙටියක් හැඳ සිටි ඔහු අතේ දෑකැත්තක් විය. අප්පා ඔහු බය අදුව කීවේය. මිනි මරුවෙක වූ මැණික මට සිහිවිය. සංක දෝතු මගහැර ගිය හැටි මට සිහිවිය. මට නම් දෝතුගේ බැල්ම මගහරින්නට නොහැකි විය. යනවා අප්පෝ. මා පසු කරද්දී ඔහු කීවේය. ඔහුගේ දැස රත් පැහැ ගැන්වී ඇති සැටි මට පෙනුනි. මා පිලට ලංවන විට ඩෙනිස් ගෙතුලින් පිටතට ආවේය. දෝතු ආව බඩු වගේක් යන්න අරන්. සිනාමුසුව මා පිළිගනිමින් ඩෙනිස් කීවේය. එන්න සෙනවි. කොහොමද කේරළේ ගමන?
හරිත් බඳු දුන් තෑගි පාර්සල් පිළිගන්නවා. මම පුටුවකට බරදී කේරළයේ තොරතුරු පවසන්නට උනේමි. මා රහුල්ල සොයා ගිය කතන්දරේ ඩෙනිස් අසා සිටියේ